හොඳයි. එහෙනම් අපි දැන් බලන්න යන්නේ අපවර්තක පරිපථ අවස්ථාවක්. කාරකාත්මක වර්ධක අපවර්තක පරිපථ අවස්ථාවක ගණනය කිරීමක්. විභාගය සඳහා ලැබෙන්න පුළුවන් ගණනය කිරීමක්. අපි කොහොමද නිවැරදිව විසඳාගෙන උපරිම ලකුණක් උපයා ගන්නේ කියන එක. එතකොට ඔන්න අපිට පරිපථ සටහන දීලා තියෙනවා. මෙන්න මේ වගේ පරිපථ සටහනක් තමයි බොහෝ විට ඔබට ලැබෙන්නේ. එතකොට මේ පරිපථය දැක්ක ගමන් මේ සංකේත දිහා බලපු ගමන් ඔබ මුලින්ම පරිපථය අඳුනා ගන්නවා. එතකොට මේ කාරකාත්මක වර්ධක පරිපථයක් කියන එක පේනවා මෙන්න මේ සංකේත දිහා බලපු ගමන්. ඊට පස්සේ අපි බලනවා ප්‍රතිරෝධක දෙකක් දීලා තියෙනවා. අවුට්පුට් එක හරහා ඉන්පුට් එකට ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. ඉන්පුට් එකටත් ප්‍රතිරෝධකයක් දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් මේක වර්ධක අවස්ථාවක්. කාරකාත්මක වර්ධක පරිපථවල සංගෝහිත පරිපථවල වර්ධක අවස්ථාවක් තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා සප්ලයි එක. සප්ලයි එක අපිට ධන 9ක් දීලා තියෙනවා, ඍණ 9ක් දීලා තියෙනවා, ග්‍රවුන්ඩ් අග්‍රයක් දීලා තියෙනවා. එතකොට ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව අවුට්පුට් එකක් සහ ඉන්පුට් එකක් දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් ඩුවල් සප්ලයි එකකින් තමයි සැපයුම දීලා තියෙන්නේ. ධන 9යි ඍණ 9ක් සහ ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා ඩුවල් සප්ලයි එකක් සපයපු පරිපථයක්. ඊගාවට අපි බලනවා මේක අපවර්තක වර්ධකයක්ද අපවර්තක නොවන වර්ධකයක්ද කියන එක. ඒක අපි බලාගන්නේ මෙන්න මේ ඉන්පුට් අග්‍ර දිහා බලලා. අපි කලිනුත් කිව්වා කොහොමද හොයාගන්නේ කියන එක. හරි. එතකොට බලන්න මේකේ අපවර්තක නොවන ප්‍රදානය non inverting input එක මේ ධන සලකුණෙන් තියෙන non inverting input එක ground කරලා input එක දීලා තියෙන්නේ inverting input එකට. එහෙම නැත්නම් අපවර්තක ප්‍රදානයට. එහෙනම් මේක අනිවාර්යෙන් අපවර්තක වර්ධක පරිපථයක්. හරි. එතකොට මේකේ ප්‍රශ්න ටික අපිට දීලා නැහැ. මම ප්‍රශ්න ටික කතා කරගෙන යන්නම්. ප්‍රශ්න ටික මම ඉදිරිපත් කරලා ගණනය කිරීම ඒ අසුරින් කොහොමද ගණනය කරගන්නේ කියන එකත් ඉදිරිපත් කරන්න. මේක පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ මේ කවර වර්ගයේ වර්ධක පරිපථයක්ද? මේ කවර වර්ගයේ වර්ධක පරිපථයක්ද? කාරකාත්මක වර්ධක පරිපථවල අපි අවස්ථා දෙකයි වර්ධක වශයෙන් කතා කරන්නේ. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය නිර්දේශයේ අපවර්තක වර්ධක සහ අපවර්තක නොවන වර්ධක පරිපථ. ඔය අවස්ථා දෙක. එතකොට අනිවාර්යෙන් මේක ඔය අවස්ථා දෙකෙන් එකක් වෙන්න ඕනි. එතකොට අපි ඉන්පුට් එක දිහා බැලුවාම අනිවාර්යෙන් අපවර්තක අග්‍රයට ඉන්පුට් එක දීලා තියෙන්නේ. එහෙනම් මේ කවර වර්ගයේ වර්ධක පරිපථයක්ද කියලා අහුවාම අපි දෙන්න ඕනි කෙටිම නිවැරදිම පිළිතුර තමයි අපවර්තක වර්ධක පරිපථයක්. කාරකාත්මක වර්ධක පරිපථවල අපවර්තක වර්ධක පරිපථයක්. ඒක එහෙනම් ඔන්න පැහැදිලි මේ අපවර්තක වර්ධක පරිපථයකි. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහි වෝල්ටීයතා ලාභය. වෝල්ටීයතා ලාභය එහෙම නැත්නම් අපි කියනවා ගේන් එක කියලා. වෝල්ටීයතා ලාභය ගණනය කරන්න. ඔය ගණනය කිරීම වලට යනකොට සමීකරණ අපි කලින් ඉගෙන ගත්තා. අපවර්තක වර්ධකයක වෝල්ටීයතා ලාභය AV සමානයි ඍණ RF යට R in එහෙම නැත්නම් ඍණ V out යට V in. අපිට මේ ගානේ දීලා තියෙන තොරතුරු මොනවද කියලා අපි බලමු. සප්ලයි වෝල්ටේජ් එක දීලා තියෙනවා. ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයාගේ සහ ප්‍රධාන ප්‍රතිරෝධකයාගේ දීලා තියෙනවා. එහෙනම් ගේන් එක හොයන්න අපිට අනිවාර්යෙන් වැදගත් වෙන්නේ සමීකරණය මොකද්ද? අපි දන්නේ ප්‍රතිරෝධක දෙකක ආගයන් පමණයි. එහෙනම් අපි ලියනවා මොකද්ද සමීකරණය? මේ පැත්තෙන් අපි ලියා ගන්නවා සමීකරණය. වෝල්ටීයතා ලාභය එහෙම නැත්නම් අපි කියනවා ගේන් කියලා. AV වලින් තමයි සංකේතවත් වෙන්නේ. AV සමානයි ඍණ RF යට R in. එතකොට අපිට ආදේශ කරන්න පුළුවන්. එතකොට දෙන්නම තියෙන්නේ එකම ඒකක වලින් කිලෝ ඕම් වලින් ඒකින්ද කෙලින්ම අපිට ආදේශ කරන්න පුළුවන්. ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ අගය දුව පුතේ කිලෝ ඕම් 20යි. එහෙනම් මේ ඍණ RF වෙනුවට මම ලියනවා මෙතන ඍණ 20යි කිලෝ ඕම්. මේ ඍණ ලකුණ අනිවාර්යයි. ඔන්න හොඳට මතක තියාගන්න. ගොඩක් අයට ගණනය කිරීම වල අමතක වෙන තැනක් මේ. මේ ඍණ RF මේ ඍණ ලකුණ අනිවාර්යෙන් යෙදෙන්න ඕනි. යෙදිය යුතුමයි. නැත්නම් අවසාන ගණනය කිරීම නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ කිලෝ ඕම් 20යි
ඒකට ඍණ සලකුණක් එකතු වුණා ඍණ කිලෝ ඕම් 20යි බෙදීම ප්‍රධාන ප්‍රතිරෝධකයාගේ කිලෝ ඕම් 2යි. එහෙනම් ඍණ 20යි කිලෝ ඕම් යට 2යි කිලෝ ඕම් මෙතන කිලෝ ඕම්ට කිලෝ ඕම් සුළු වෙලා සංඛ්‍යාත්මක අගයක් විතරයි එන්නේ. ඍණ 20 බෙදීම 2 කියන්නේ ඍණ 10යි. ගේන් එක සමානයි ඍණ 10ට. එහෙනම් ඔන්න ගේන් එක අපි හොයාගත්තා. අපි ඒක මේ පැත්තකින් ලියාගමු. අර පැත්ත මම ගණනය කිරීම වලට භාවිතා කරන නිසා මම මේ පැත්තෙන් ලියනවා AB සමානයි ඍණ 10යි. ඔන්න අපි හොයාගන්න ටිකත් මේකට දාගන්න. ඊගාව ප්‍රශ්නේ අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙම පරිපථය සඳහා උච්ච වෝල්ටීයතාව මිලිවෝල්ට් 400ක් වන ශීර්ෂ වෝල්ටීයතාව එහෙම නැත්නම් අපි කියන උච්ච වෝල්ටීයතාව කියලා උච්ච වෝල්ටීයතාව මිලිවෝල්ට් 400ක් වන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රදානයක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රදානයක් ලබා දීලා තියෙනවලු. එතකොට ප්‍රතිදානය කීයද කියලා අපෙන් අහනවා. අවුට්පුට් එක කීයද? ප්‍රතිදානය හොයන්නයි තියෙන්නේ. එතකොට අපි ප්‍රතිදානය හොයමු. දැන් ගේන් එක හොයාගත්තා. ඒක මම මකනවා. ගේන් එක ගැන අපි දැන් දන්නවා. ගේන් එක අපි හොයාගත්තා. අපෙන් අහන්නේ ඊගාවට ප්‍රතිදානයේ අවුට්පුට් එක අපි දන්නවා සමීකරණය අවුට්පුට් සමානයි ඉන්පුට් වැඩි කිරීම ගේන්. ඉන්පුට් එක අපිට කියලා තියෙනවා පීක් වෝල්ටේජ් එක ඉන්පුට් වෝල්ටේජ් එකේ ඉන්පුට් සිග්නල් එකේ පීක් වෝල්ටේජ් එක මිලිවෝල්ට් 400යි. එහෙනම් මම මෙතන ලියනවා 400යි මිලිවෝල්ට් ගුණ කිරීම මේ ගේන් එක අපි හොයාගත්තා. ගේන් එක ඍණ 10යි. 400යි මිලිවෝල්ට් ගුණ කිරීම ඍණ 10යි. එතකොට අපිට එනවා මෙතන ඍණ 4000යි මිලිවෝල්ට් කියලා. එතකොට ධනාර්ධ තරංගයක් දුන්නාම මේ ඉන්පුට් එක ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයක් කියලා කියනවා. එතකොට මෙන්න මේකේ මේ ශීර්ෂ වෝල්ටීයතාව තමයි කීයද? මිලිවෝල්ට් 400. මිලිවෝල්ට් 400ක් වන තරංගයක් ඉන්පුට් කළාම ඒ මොහොතේම මේකේ අවුට්පුට් එක අපි ගණනය කරගත්තා මිලිවෝල්ට් 4000ක් වෙනවා. හැබැයි ඍණ 4000ක්. හේතුව තමයි මොකද්ද? අපවර්තක වර්ධකයක්. ඇයි? ධනාර්ධයේ ඉන්පුට් වෙනකොට මේ මොහොතේම අවුට්පුට් එකෙන් එන්නේ ඊට අංශක 180ක කලා වෙනසක් සහිත තරංගයක්. එහෙනම් මේ පැත්තෙන් එන්නේ මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි අපිට එන්නේ. එතකොට මෙයා ඍණ මිලිවෝල්ට් කීයද? 4000යි. එහෙනම් ඔන්න පැහැදිලි. මේ විස්තාරික දුරේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන මේ කාලාවර්තයේ වෙනසක් වෙන්නේ නැහැ. උපරිම උස ශීර්ෂ වෝල්ටීයතාව විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපවර්තක වර්ධකයක් නිසා අනිවාර්යෙන් කලා වෙනසක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔන්න අපි ඒකත් ගණනය කළා. එතකොට මිලිවෝල්ට් 400ක් ඉන්පුට් එක දුන්නාම අවුට්පුට් එක එනවා ඍණ මිලිවෝල්ට් 4000ක්. එහෙම නැත්නම් අපිට කෙලින්ම මේක වෝල්ට් කරන්න පුළුවන් සම්මත ඒකක 1000න් බෙදලා ඍණ වෝල්ට් 4ක් තමයි අවුට්පුට් එක. ඊගා ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා මෙහි ප්‍රධාන හා ප්‍රතිදාන තරංග එකම කාලාවර්ත පස්ථාරයක ඇඳ දක්වන්න. මේ ප්‍රධාන හා ප්‍රතිදාන තරංග එකම කාලාවර්ත පස්ථාරයක ඇඳ දක්වන්න. අපි ඒකත් ඇඳලා දක්වමු. මම දැන් මේ පස්ථාර දෙක නම් ඇඳා නේද? ඔබට විස්තර කරන්න ඕන නිසා මම වෙනම ඇඳා. අපි එකම කාලාවර්ත පස්ථාරයක අඳිමු. අපිට මේක කෙලින්ම අඳින්න පුළුවන්. දැන් මම නම් මේ බෝඩ් එකේ අඳින හින්දා මට ඇත්තටම මේ කොට රූල් කොලයක් නැති නිසා නිවැරදිව හරියට මේ අදාළ පරිමාණයට ඇඳ ගන්න අපහසු වෙවි. හැබැයි ඔබ ඊට වඩා පහසුවෙන් මේ දේවල් නිවැරදිව ගණනය කරලා අඳින්න පුළුවන්. මොකද හේතුව ඔබ මේ අදාළ විභාගය සඳහා පිළිතුරු පත්‍රයක තමයි පිළිතුරු ලියන්නේ. ඉතින් ඒක නිසා මට වඩා හොඳින් පහසුවෙන් අඳින්න පුළුවන්. එතකොට අපි මේක ඇඳගන්නේ වෝල්ටීයතා කාලපස්ථාරයක් අපිට හැන්දැකි වෝල්ටීයතා කාලපස්ථාරයක්. එතකොට පරිමාණයක් ඔබ තීරණය කරන්න. මිලිවෝල්ට් 400ක් එක්ක මිලිවෝල්ට්
4000ක්. ඒ කියන්නේ මිලිවෝල්ට් 400ක් සහ වෝල්ට් 4ක් වගේ වෙන්නේ. එතකොට මම ගන්නවා මේක ක්‍රමාංකණය කරගන්නවා. මෙතනින් වෝල්ට් 2යි. මෙතනින් වෝල්ට් 4යි. මේ පැත්තටත් ගන්නවා ඍණ 2යි වෝල්ට්. එතන ඍණ 4යි වෝල්ට්. එතකොට වෝල්ටීයතා කාල ප්‍රස්ථාරයක් මුලින්ම අපි අඳිනවා ඉන්පුට් එකක් මම පාට දෙකක් පාවිච්චි කරනවා ඔබටත් විභාගයේදී අපිට කියලා තියෙන එකම කාලාවර්තයක් තියෙන කාලාක්ෂයක් තියෙන ප්‍රස්ථාරයක අඳින්න කියලා. එතකොට ඔන්න එකම කාලාක්ෂය මත තමයි තරංග දෙකම අඳින්නේ. එතකොට ඉන්පුට් එක මිලිවෝල්ට් 400ක්. එතකොට මෙතන වෝල්ට් 2යි මේ හරියට එනකොට වෝල්ට් 1යි. මෙන්න මේ හරියට වගේ තමයි විස්තාරික දුර යන්නේ. මට අර කොටු ගහපු කොලයක් නැති නිසා සමහර විට මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න මම ඇඳගත්තා ඉන්පුට් එක. ඉන්පුට් එක මම ඇඳගත්තා. එතකොට මිලිවෝල්ට් 400ක් වගේ වෙන්න. 400ට වඩා දැන් බැලු බැලමට නම් පොඩ්ඩක් වැඩි වෙලා වගේ නේද? හරි. ඔබට නිවැරදි පරිමාණයට ඇඳ ගන්න පුළුවන්. ඊට සාපේක්ෂව ප්‍රතිදානය අවුට්පුට් එක ධන මිලිවෝල්ට් 400 දී ඍණ මිලිවෝල්ට් 4000ක්. එහෙනම් මෙයාගේ ධනාර්ධයක් යනකොට අනිවාර්යෙන් අවුට්පුට් එකේ එන්නේ ඍණාර්ධයක්. එතකොට ඍණාර්ධය එනකොට මෙන්න මේ හරිය තමයි මේකේ මැද බස් මේ පැත්තෙන් අපිට ගත්ත හැකි. මෙතන ඔන්න අවුට්පුට් එක මම ඇඳ රතු වර්ණයෙන්. එතකොට ඔබට පේනවා ඉන්පුට් එක නිල් වර්ණයෙන්. මෙතන මිලිවෝල්ට් 400යි 400යි MV. මෙතන ඍණ මිලිවෝල්ට් 4000යි. ඔබට එතකොට පේනවා ඉන්පුට් එකේ ධනාර්ධයක් යනකොට මේ මොහොතේම අවුට්පුට් එක ගිහිල්ලා තියෙන්නේ වර්ධිත ඍණාර්ධයක්. වැදගත්ම දේ තමයි දුවේ පුතේ විස්තරයේ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. විස්තරය සහ ප්‍රදානය සහ ප්‍රතිදානය අතර කලාව. ඒ දෙක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ කාලාවර්තයේ කිසිම වෙනසක් වෙලා නැහැ. අන්න ඒක ඊටාම වැදගත් මේ විදිහට ප්‍රස්ථාරය අඳිනකොට මේ එකම කාලාවර්ත ප්‍රස්ථාරයක අඳින්න කියන්න හේතුව ඒකයි. කාලාවර්තයේ වෙනස් නොවන බව පෙන්වන්න. ඔන්න එහෙනම් නිවැරදිව ප්‍රස්ථාරගත කරගන්නත් ඔන්න ඔබට පුළුවන්. එතකොට මිලිවෝල්ට් 400ක් දෙනකොට අවුට්පුට් එක ඍණ මිලිවෝල්ට් 4000ක් වෙලා තියෙනවා. ඔන්න ප්‍රස්ථාරෙත් අපි ඇඳා. ඊගාව ප්‍රශ්නේ අපෙන් අහනවා පස්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ අවසානයි ප්‍රස්ථාරගත කළා අපි. පස්වෙනි ප්‍රශ්නේ මෙහි RFE අගය කිලෝම් 120 දක්වා වෙනස් කළේ නම් මෙන්න මේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ අගය දැන් තියෙන්නේ කිලෝම් 20යි. මේක කිලෝම් කීය දක්වා වෙනස් කරනවලුද? ඔන්න මම දාගන්නවා 120යි කිලෝම් දක්වා වෙනස් කරනවා. එහෙම වෙනස් කළේ නම් වෝල්ටීයතා ලාභය ගණනය කරන්න. වෝල්ටීයතා ලාභය ප්‍රතිදානය ගණනය කරන්න. දෙකම අපෙන් අහන්න. දැන් කලින් වතාවේ තිබුණේ කිලෝම් 20ට කිලෝම් 2යි ගේන් එක ආවේ ඍණ 10යි. දැන් අපිට කියනවා මේ RF වෙනස් කරනවායි කියලා කිලෝම් 120 දක්වා. එහෙනම් අපි බලමු ගේන් එක කීයද කියලා. දැන් ප්‍රස්ථාරය ඔබට හුරු හින්දා මම ප්‍රස්ථාරය මකලා දානවා. හරි. RF වෙනස් කරනවායි කියනවා දුවේ පුතේ කීය දක්වාද? මේ RF වෙනස් කරනවායි කියනවා 120යි කිලෝම් දක්වා. එතකොට සමීකරණයේ වෙනසක් වෙන්නේ නැහැ අපවර්තක වර්ධකයක් නිසා.
ගේන් එක සමානයි AV සමානයි ඍණ RF යට R in RF වෙනස් කළා කිලෝම් 120ට 120යි කිලෝම් 120 විතරක් නෙමෙයි කවුද එන්නේ ඍණ සලකුණක් එනවා ඍණ 120 යට ඉන්පුට් රෙසිස්ටන්ස් එක කිලෝම් 2යි කිලෝම්ට කිලෝම් සුළු වෙනවා ඍණ 120 බෙදීම 2 කියන්නේ ඍණ 60යි ගේන් එක ඍණ 60 කාගයක් එනවා අපිට ගේන් එක ඍණ 60යි ඊට පස්සේ අපිට කියනවා අවුට්පුට් එක එතකොට ඉන්පුට් එකේ වෙනසක් උනේ නැහැ කියලා අපිට උපකල්පනය කරන්න වෙනවා මොකද හේතුව ඉන්පුට් එකේ වෙනසක් ගැන අපිට ගානේ කියලා නෑ එහෙනම් ඉන්පුට් එක මිලිවෝල්ට් 400ම තමයි එහෙනම් අවුට්පුට් එක මේ පැත්තේ මම හදන්නම් අවුට්පුට් සමාන වෙනවා ඉන්පුට් ගුණ කිරීම ගේන් ප්‍රධාන තරංගයේ අගය ගුණ කිරීම වෝල්ටීයතා ලාභය ප්‍රධාන තරංගයේ අගය මිලිවෝල්ට් 400යි මිලිවෝල්ට් ගේන් එක අපි හොයාගත්තා ඍණ 60යි එතකොට අපි ගිණ කරනවා මෙතන 0.0.0යි 6 වරක් 4 24යි ඍණ 24යි එතකොට මෙතන ඍණ 24 එන්නේ අපිට එනවා මිලිවෝල්ට් වලින් නම් ඍණ 24000ක් මිලිවෝල්ට් ඉන්පුට් එක මිලිවෝල්ට් 400ක් එනකොට අවුට්පුට් එක ඍණ 24000ක් මිලිවෝල්ට් වෙනවා මම මේක වෝල්ට් කරන්න සම්මත ඒකක වලට ඉන්පුට් එක මිලිවෝල්ට් 400ක් වෙනකොට අවුට්පුට් එක ඍණ 24ක් බවට පත් වෙලා තියෙනවා එහෙනම් ඔන්න දෙවෙනි අවස්ථාවෙත් අපි හෙව්වා ගේන් එක ඊට අනුරූපව ප්‍රතිදානය කීයද කියලාත් අපි හෙව්වා ඊගාවට අවසාන ප්‍රශ්නේ අපෙන් අහනවා එවිට ප්‍රතිදාන තරංගයේ පස්තාර ගත කර දක්වන්න මෙන්න මේ දෙවෙනි අවස්ථාවට ඒ කියන්නේ මේ කිලෝම් 20 120 දක්වා වෙනස් කළාට පස්සේ ප්‍රතිදානය පස්තාර ගත කර දක්වන්න හරි ප්‍රස්තාරයක් අඳින්නයි තියෙන්නේ හැබැයි ඉතින් ඔබට හිතෙනවා නේද ටක් ගාලා ඉන්පුට් එකේ ධන එකට අවුට්පුට් එකේ ඍණ 1ක් මිලිවෝල්ට් 400යි ඍණ වෝල්ට් 24යි මිලිවෝල්ට් 400ට ඍණ වෝල්ට් 24ක් ඇඳනනම් හරි කියලා. අපි බලමුකෝ පස්තාරේ අඳින්න නේද? මම මේ ටික විතරක් මකනවා පස්තාරේ අඳින්න මට අවශ්‍ය ඉඩ ප්‍රමාණය. කලින් අවස්ථාවේ වගේමයි අපි වෝල්ටීයතා කාලා අඳිමු. වෝල්ටීයතා කාල පස්තාරයක්. එතකොට 24ට යන්න ඕනේ. අපි ගමු වෝල්ට් මම මේ එක කොටුවක් වෝල්ට් 6යි කියලා ගත්තේ 6යි 12යි 18යි 24යි එතකොට මේ පරතර පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඔබට මට වඩා හොඳට මේ නියමිත පරතරයට ස්කේල් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ ධන මිලිවෝල්ට් 400ක් යනකොට ඍණ වෝල්ට් 24ක් එහෙනම් ඔන්න අපි අඳිනවා පස්තාරේ ඔන්න ඔය විදිහට තමයි අපිට පස්තාරේ ඇඳෙන්නේ හැබැයි ඊටාම වැදගත් දෙයක් තියෙනවා දුවේ පුතේ මං අර තියරි කොටස විස්තර කරනකොට අවසානයේට මේක විස්තර කරන්න තියාගත්තා මොකද හේතුව මෙන්න මේ වගේ ගණනය කිරීමකින් පස්සේ මේක විස්තර කරන එක ඔබට හොඳින් අවබෝධය සඳහා වැදගත් වෙන නිසා මේ පරිපතයේ සප්ලයි වෝල්ටේජ් එක ඕනෑම කාරකාත්මක වර්ධක පරිපතයක ප්‍රතිදාන වෝල්ටීයතාව කිසිම වෙලාවක සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගය ඉක්මවා ලබා ගන්න බෑ
පැහැදිලි නේද? වර්ධක අවස්ථාවක් වේවා සංසන්දක අවස්ථාවක් වේවා ඒ අවස්ථා දෙකෙන් ඕනිම අවස්ථාවක්. වර්ධක අවස්ථාවලත් අපවර්තක වර්ධකයක් එහෙම නැත්නම් අපවර්තක නොවන වර්ධකයක් ওই දෙකෙන් ඕනිම අවස්ථාවක එහෙම නැත්නම් සංසන්දක අවස්ථාවක අවුට්පුට් එක මෙන්න මේ අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. අවුට්පුට් වෝල්ටේජ් එක ලබා ගන්න පුළුවන් සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගය දක්වා පමණයි. එතකොට මේකේ අපිට සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගය ධන පැත්තෙන් ධන 9යි ඍණ පැත්තෙන් ඍණ 9යි. එතකොට අපිට ඇත්තටම අර දෙවෙනි අවස්ථාවේ අපේ අවුට්පුට් එක කීයද? ඍණ 24ක්. ඒක තාත්වික අගය නොවන නිසා මම තාත්වික අගයට යනවා. ධන 24ක් අවුට් වෙනවා. මිලිවෝල්ට් 400ක් දුන්නාම ධන 24ක් අවුට් වෙනවා. හැබැයි අවුට් වෙන්න පුළුවන්ද කියලා බලන්නේ අපි කොහෙන්ද? සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගයෙන්. සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගය ධන 9 සහ ඍණ 9. එහෙනම් මම මේ ප්‍රස්ථාරයේ ධන 9 සහ ඍණ 9 කියන එක ලකුණු කරනවා. මෙතන වෝල්ට් 6යි වෝල්ට් 9 එන්නේ මෙන්න මේ හරියෙන් වගේ. මෙතන ධන 9යි වෝල්ට්. මෙතන ඍණ 9යි වෝල්ට්. එතකොට මෙන්න මේ හරියෙන් තමයි මේක යන්නේ. එතකොට ඔබට පේනවා මේ සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම ධනාගය සහ ඍණාගයට වඩා ප්‍රස්ථාරයේ විස්තරණය වෙලා තියෙනවා. ඇත්තම කතන්දරේ සප්ලයි එකේ උපරිම අගයට වඩා අවුට්පුට් එකක් ගන්න බෑ. එහෙනම් මෙන්න මේ අවුට්පුට් වේව් ෆෝම් එක ප්‍රතිදාන තරංගය මොකද වෙන්නේ? සප්ලයි එකේ උපරිම අගයෙන් එහා කොටස සම්පූර්ණ කැපිලා ඉවත් වෙලා යනවා. හරි නේද දුවේ පුතේ? මේ සප්ලයි එකේ උපරිම ධනාගය සහ ඍණාගයට වඩා විස්තරණය වෙලා නම් අවුට්පුට් වේව් ෆෝමේෂන් එකේ වෝල්ටීයතාවය සප්ලයි වෝල්ටේජ් එකේ උපරිමයට වඩා විස්තරණය වෙලා නම් ඒ විස්තරණය වෙච්ච කොටස වැඩි කොටස මොකද වෙන්නේ? කැපිලා අයින් වෙලා යනවා. එහෙනම් අනිවාර්යෙන් මේ ප්‍රස්ථාරය මේ විදිහට අපිට ඇඳලා නතර කරන්න බෑ. මෙන්න මේ කොටස මොකද වෙන්නේ? ප්‍රස්ථාරයේ මේ කොටස අපිට ඇඳලා දක්වන්න බෑ. හේතුව මොකද්ද? උපරිම සැපයුම් වෝල්ටීයතාවය ඉක්මවා තිබීම. එතකොට මේ පැත්තෙන් එන්නේ මෙතනට. මේ පැත්තෙනුත් ඒ හා සමාන කොටසක්. මේ පැත්තේ ඍණ 9ට සමාන කොටසක් ඉතුරු වෙලා ඉතුරු ටික කැපිලා අයින් වෙනවා. උඩ පැත්තෙනුත් ධන 9ට සමාන කොටසක් ඉතුරු වෙලා ඉතුරු ටික මේ විදිහට කැපිලා අයින් වෙනවා. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි මේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයාගේ කිලෝම 120ට ගෙනිච්චට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අවුට්පුට් එක සම්පූර්ණ තරංගයේම ප්‍රතිදානයේ විදිහට ලබා ගන්න බෑ. ප්‍රතිදාන තරංගය සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගයෙන් එහාට කොටස් ටික කැපිලා ඉවත් වෙලා ගිහිලා තියෙනවා. එහෙනම් එතකොට ඔන්න ඔතන තවත් අපිට මතුවෙනවා මේක දැක්ක ගමන් අපිට මතුවෙනවා දෝෂයක් මොකද්ද? මේ ඉන්පුට් එක මිලිවෝල්ට් 400ක් වෙනකොට අවුට්පුට් එකේ සම්පූර්ණ තරංගය මෙලියට ගන්න විදිහක් නැහැ. තරංගයෙන් කොටසක් කැපිලා ඉවත් වෙලා යනවා. එතකොට ඒක දෝෂ සහගත අවස්ථාවක්. එතකොට මේ දෝෂය නිවැරදි කරන්න. ඒ ප්‍රශ්නෙත් ඔබෙන් අහනවා. එතකොට මෙතන තියෙන දෝෂය තමයි සම්පූර්ණ තරංගයම ප්‍රතිදානයෙන් ලැබිය නොහැකි. සප්ලයි එකේ උපරිම අගයට පසු කොටස කැපිලා ඉවත් වෙනවා. එහෙනම් එම දෝෂය මගහරින්න කළ යුතු දේ. ඔබෙන් අහනවා ඊගාව ප්‍රශ්නේ මෙහි දෝෂය මගහැරීම සඳහා කළ යුතු දේ. කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා දුව. පළවෙනි දේ තමයි මේ ප්‍රතිරෝධක අගයන්ට ගැලපෙන විදියට. දැන් මෙතන කිලෝම් 120ට කිලෝම් 2යිනේ. ඊට සාපේක්ෂව ඉන්පුට් එක මිලිවෝල්ට් 400ක් දුන්නොත් නේ මෙතන ක්‍රැක් වෙන්නේ. කැපිලා යන්නේ. එහෙනම් අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ ඉන්පුට් වෝල්ටේජ් එක මොකද කරන්න පුළුවන්? අඩු කරන්න පුළුවන්. ඉන්පුට් එක මිලිවෝල්ට් 400 වෙනුවට අපිට පුළුවන් මිලිවෝල්ට් 40ක් දෙන්න. එහෙම නැත්නම් මිලිවෝල්ට් 4ක් දෙන්න. එතකොට ඊට සාපේක්ෂව අවුට් එකක් තමයි අපිට ලැබෙන්නේ. පැහැදිලි නේද? පළවෙනි දේ තමයි මේ දෝෂය ඉවත් කරන්න. එක දෙයක් තමයි ඉන්පුට් වෝල්ටේජ් එක අඩු කරන. ඉන්පුට් එකේ මේ විස්තාරිකාගේ අඩු කරනවා. ඔන්න ඒක එකක්.
එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් දෙවෙනි එක තමයි මේ ඉන්පුට් එකට සාපේක්ෂව ලැබිය හැකි උපරිම සීමාව ආසන්නයට වෙනකන් මෙන්න මේ ප්‍රතිරෝධකවල අගයන් දෙක වෙනස් කරනවා. ප්‍රතිරෝධකවල අගයන් දෙක වෙනස් කරනවා කියන්නේ වෙනස් වෙන්නේ කවුද? ගේන් එක වෙනස් වෙන්නේ. ගේන් එක. මේ කලින් අවස්ථාවේ ඍණ 10යි ආවේ ඊට පස්සේ අවස්ථාවේ අපිට ආවා ඍණ 24ක්. sorry. අපිට ආවා ඍණ 60ක්. එතකොට අර ඍණ 60ක් කියලා ගේන් එක ආවේ මෙතන 120 වෙලා මෙතන කිලෝ ඕම් 2 වෙච්ච නිසා. එතකොට අපිට පුළුවන් නම් එක්ක ඉන්පුට් එක අඩු කරන්න, එහෙම නැත්නම් මේ ගේන් එකේ අගය අඩු කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ අවුට්පුට් එකෙන් අපිට සම්පූර්ණ තරංගය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. හැබැයි ඒක කරන්න ඕනි මේ සංග්‍රහිත පරිපථ නිෂ්පාදනය කරන ආයතනයේ පිරිවිතර වලට අනුව, තොරතුරු වලට අනුව මේ IC එකට ලබා දෙන උපරිම සප්ලයි වෝල්ටේජ්. දැන් මෙතන දීලා තියෙන ධන 9යි ඍණ 9යි. අපිට පුළුවන් නම් ඕක ධන 25යි ඍණ 25යි දෙන්න නේද? එතකොට මේකේ සම්පූර්ණ තරංගය අපිට ප්‍රතිදානයේ විදිහට ලබා ගන්න පුළුවන්. හැබැයි එහෙම සප්ලයි වෝල්ටේජ් එක අපිට ඕනි විදිහට එකපාරට දෙන්න පුළුවන්ද? නෑ. අපිට ඕනි විදිහට එකපාරට දෙන්න බෑ. හේතුව තමයි මේ සංග්‍රහිත පරිපථ නිෂ්පාදකයා ඩේටා ෂීට් එකේ එවනවා මේ සප්ලයි වෝල්ටේජ් වල උපරිම අගයන් තියෙන රේන්ජ් එක. එතකොට ධන 25යි ඍණ 25යි අතර තියන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. සප්ලයි වෝල්ටේජ් එක වැඩි කළත් මෙන්න මේ දෝෂය නැති කරන්න පුළුවන්. එහෙනම් මේ දෝෂය නැති කරන්න පුළුවන් ආකාර තුනක් අපි කතා කළා. එකක් තමයි ඉන්පුට් වෝල්ටේජ් එක අඩු කිරීම. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රධාන ප්‍රතිරෝධක සහ ප්‍රතිදාන ප්‍රතිරෝධක වල අගය වෙනස් කරලා ගේන් එක අඩු කිරීම. එහෙමත් නැත්නම් සප්ලයි වෝල්ටේජ් එක අවුට්පුට් එකට සාපේක්ෂව ඊට වඩා වැඩි අගයකට වැඩි කිරීම. හැබැයි ඒක කරන්න බෑ අපිට විතරක් තනියම නිෂ්පාදකයා දීලා තියෙන තොරතුරු වලට ගැලපෙන්න මේ IC එකට ඔරොත්තු දෙන වෝල්ටීයතාවට ගැලපෙන්න විතරයි සප්ලයි වෝල්ටේජ් එක වෙනස් කරන්න පුළුවන්. අනිත් දෙක අපිට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඇති අපවර්තක වර්ධක පරිපථ ආශ්‍රිතව කාරකාත්මක වර්ධකේ අපවර්තක වර්ධක පරිපථ ආශ්‍රිත ගණනය කිරීමක් කොහොමද නිවැරදිව කරගන්නේ කියලා, වර්ධකේ මොකද්ද කියලා හඳුනාගෙන වෝල්ටීයතාලාභය හොයාගෙන ප්‍රතිදානය හොයාගෙන ඊට පස්සේ තරංගාකාර ප්‍රස්ථාරගත කළා ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධක එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රතිරෝධක වල අගයන් වෙනස් වෙනකොට ඊට අනුරූපව ගේන් එකේ වෙනස ඊට පස්සේ අවුට්පුට් එකේ වෙනස කොහොමද කියන එක හොයාගන්නේ ඔබ දැන් දැනුවත්. ඉතින් අර මං මේ පාඩමේදී ඔබට කතා කරපු කරුණ, ඒ ගණනය කිරීම වලදී කතා කරපු කරුණ දැන් ඔබට මෙතනත් දකින්න පුළුවන්. සප්ලයි වෝල්ටේජ් එකේ උපරිමයේ ධන 15යි ඍණ 15යි. එතකොට අපේ අවුට්පුට් එක ප්‍රතිදාන තරංගයේ අගය ඊට වඩා වැඩි වුණොත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? සප්ලයි එකේ උපරිම අගය දක්වා කොටස පමණක් ඉතුරු වෙලා අනිත් කොටස කැපිලා අයින් වෙලා යනවා. එහෙනම් ඔන්න ඔක ඊටාම වැදගත් කරුණක්. කාරකාත්මක වර්ධක පරිපථවල අපවර්තක වර්ධකයක් වුණත් අපවර්තක නොවන වර්ධකයක් වුණත් ඊට අමතරව සංසන්දක අවස්ථාවේදීත් අපිට මේක අනිවාර්යෙන් බලන්න වෙනවා, මතකයේ තියාගන්න වෙනවා. මෙම වර්ධකයේ වෝල්ටීයතාලාභය කොපමණ වුවද වර්ධිත ප්‍රතිදානය සැපයුම් වෝල්ටීයතාවේ උපරිම අගය ඉක්මවා ලබාගත නොහැකිය. අපි ගේන් එක කොච්චර වැඩි කරගෙන ගියත් වැඩි කරගෙන යන්න පුළුවන් උපරිම සීමාව මොකද්ද? මේ සප්ලයි වෝල්ටේජ් එකේ IC එකට දීලා තියෙන සප්ලයි වෝල්ටේජ් එකේ උපරිම අගයන් දක්වා පමණයි. ඊට වඩා අපිට ගෙනියන්න බෑ. එතනින් එහාට අවුට්පුට් එක මොකද වෙන්නේ? ඒ අවුට්පුට් තරංගය එතනින් එහාට කොටස කැපිලා ඉවත් වෙලා යනවා. එහෙනම් ඔන්න දුවේ පුතේ, ඒ වැදගත් කරුණත් ඔබ මතකයේ තියාගන්න විභාගයේ සඳහා, විභාගයේ මෙන්ම ප්‍රායෝගික ජීවිතය සඳහා, ප්‍රායෝගික භාවිතය සඳහා, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඒකත් ඊටාම වැදගත් වේවි.